වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. Join UCL for quality higher education with extracurricular activities, job opportunities and a great student experience at its campus in Rajagiriya. Call 0774 110000 now. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශ. පැත්තගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. කොරෝනා නිසා රාමසාන් සැමරුම් නිවසට සීමා වේ. දේවස්ථාන වැසේ. ලබන අඟහරුවාදා සිට පළාත් අතර බස් ධාවනයට අවසර. කොළඹට සහ ගම්පහට ඇතුළුවීමට අවසර නැහැ. පෙත්සම් විභාගය නිසා මැතිවරණ පැවැත්විය හැකි ක්‍රමවේදය පිළිබඳ අවසන් තීරණය පමා වෙයි. අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අපට කිසි දෙයක් කියන්න බෑ. නිදහස් පක්ෂයෙන් තරඟ කළේ නම් පරදින බව මහින්ද සමරසිංහ කියයි. කොරෝනා සටනේ නිහඬ විරුවෝ සොයා ගිය හිරු. කවදත් ඔබේ විශ්වාසය සහ ආකර්ෂණය දිනාගනිමින් ශ්‍රී ලංකාවේ අංක 1 රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අද නව පරිච්ඡේදයක් සනිටුවහන් කළා. ඒ ඔබේ පුවත් පිපාසය සංසිඳුවමින් මධ්‍යහන 11:55ටත් නව ප්‍රවෘත්ති ප්‍රකාශයක් හඳුන්වා දෙමින් දවසේ හිරු උදාවත් සමග අවදිවන රට සෑම තත්පරයකම අලුත් පුවත් මවනවා. මෙරට සුවහසක් ජනතාව වෙත ඒ තොරතුරු සංනිවේදනය කිරීමේ ජාතික වගකීම හඳුනාගත් හිරු දිනපතා සවස 6:55ටත් රාත්‍රී 9:55ටත් ඒ තොරතුරු ඔබ වෙත සම්පිණ්ඩනය කළා. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. එලෙස ඔබේ ආලින්දයට පිවිසෙන විශ්වසනීය සහ ආකර්ශනීය හිරු නිවුස් ඉතා කෙටි කලකින්ම මෙරට අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය බවට පත් වුණා. මෙරට ජනතාවගේ පුවත් පිපාසය සංසිඳුවන හිරු නිවුස් අද පටන් මෙරට පුවත් අවකාශයේ හිඩසකට ආමන්ත්‍රණය කළා. ඒ අද්විතීය විශ්වසනීයත්වය සමග අත්දැකීම් සපිරි සුපිරි හිරු නිවුස් බලකාය 11:55 මධ්‍යහන පුවත් ඔස්සේ මෙරට රූපවාහිනී පුවත් කලාවේ නව පරිච්ඡේදය අද සයින්ටුවන් කරමින් සම්මානනීය හිරු නිවුස් විශිෂ්ටත්වයේ නව ප්‍රවිෂ්ටය මෙලෙස ආරම්භුණා. ආයුබෝවන්. හිරු සියල්ලට ඉහළින් බව යලිත් තහවුරු කරමින් හිරු මුදුන් වන කනිසමට අද සිට ඔබ හමුවන්නට අප සූදානම්. මෙතන සිට දිගහැරෙන්නේ පුවත් ලෝකයේ දිග්විජය කළ හිරු ප්‍රවෘත්ති අලුත්ම පරිච්ඡේදයයි. හිරු ප්‍රවෘත්ති ලැබූ මේ නවම් පියවර ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයා සිය ග්‍රහණයට ගන්නට සමත් වූ බව අප කියන්නේ මහත් ආඩම්බරයෙන්. එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් පැත්තක් නොගත් ඇත්ත ඔබට සමීප කරන්නට මධ්‍යහන 11:55ට සවස 6:55ට මෙන්ම රාත්‍රී 9:55ට අපි සූදානම්. ලෝපුරා ස්ලාම් බැතිමතුන් ඊද් උල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය අද සමරනවා. COVID-19 වසංගතය හමුවේ ඔවුන් මෙවර රාමසාන් සමරන්නේ සෞඛ්‍ය සහ ආරක්ෂක උපදෙස්වලට අනුකූල වීම විශේෂත්වයක්. ඉස්ලාම් දිනදර්ශනයට අනුව නවවන මාසය රාමසාන් මාසයයි. එම මාසය ආරම්භයේදී නවසඳ දැකීමත් සමග ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උපවාස සමය ආරම්භ කරනවා. ඉස්ලාම් ධර්මයේ ගොඩනැගී ඇති ප්‍රධාන අංග පහෙන් එකක් වන රාමසාන් උපවාසය සෑම මුස්ලිම් බැතිමතෙකුම නිරත විය යුතු අනිවාර්ය අංගයක් බව ශුද්ධ වූ අල් කුරානයේ සඳහන්. ඉස්ලාම් බැතිමතුන්ගේ උපවාස සමය ඊයේ රාත්‍රියේ නවසඳ දැකීමත් සමග නිමාවට පත් වුණා.
සෑම වසරකම රාමසාන් දිනයට ආගමික චාරිත්‍රවල නිරත වන ඉස්ලාම් බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යනවා මා මේ මොහොතේ රැඳී සිටින ගාලු මුහුදුර පිටිය. නමුත් රාමසාන් උත්සවය යෙදී තිබෙන අද දිනයේදී අපට එවැන්නක් දැක ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට හේතුව COVID-19 වෛරස ව්‍යාප්තියත් සමගම ආරක්ෂක අංශයන්ගේ සහ සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් අනුව ඉස්ලාම් බැතිමතුන් සිය රාමසාන් ආගමික වතාවත් Tamanගේ නිවෙස්වලට වෙලා සිදු කිරීම හේතුවෙන් මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් වලට අනුකූලව මුස්ලිම් ජනතාව මෙවර රාමසාන් උත්සවය නිවසේ සිට සැමරූ ආකාරයයි මේ. اللهم صل على رسولك سيدنا الله اكبر الله اكبر මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පරිදි ඉස්ලාම් බැතිමතුන් තම ආගමික වතාවත් නිවෙස් තුළදීම සිදු කිරීම හේතුවෙන් රාමසාන් උත්සවය සමරන අද දවසේ මුස්ලිම් ආගමික දේවස්ථාන මෙසේ හුදකලා වී පැවතීම දක්නට ලැබුණා. මේ අතර ඉස්ලාම් බැතිමතුන්ගේ ප්‍රධාන ආගමික කේන්ද්‍රස්ථානය වන මක්කම සාමාන්‍යයෙන් රාමසාන් උත්සව දිනේදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරී ගිය නමුත් අද දිනේ එහි ආගමික වතාවත් සිදු වුණේ ඉතා සුළු පිරිසකගේ සහභාගීත්වයෙන්. අල්ලාහු අක්බර් වලිල්ලාහ්. මේ අතර අදට යෙදී තිබෙන රාමසාන් උත්සවය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකීය ජන සමාජයේ ඉස්ලාමීය සහෝදරත්වය අතීතයේ පටන් ලොවට ආදර්ශයක් වූ බවයි. එම සහෝදරත්වය පළුදු කිරීමට අන්තවාදී සුළු පිරිසකට ඉඩ නොතිබිය යුතු බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. එමෙන්ම අතිශයින්ම සංකීර්ණ පෙර නොවූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකයම මුහුණ දී සිටින මෙවන් වකවානුවක අන්‍යයන් කෙරෙහි සංවේදී වීමෙන් සහ ආත්ම දමනයෙන් පමණක් සහනශීලී වටපිටාවක් නිර්මාණය කරගත හැකි බව ජනාධිපතිවරයා නිකුත් කළ සුබපැතුම් පණිවිඩයේ සඳහන්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ලොව පුරා COVID-19 වසංගත තත්ත්වය මුදලට හෝ බලයට පාලනය කළ නොහැකි බැවින් සියලු දෙනාගේ වගකීම හා යුතුයකම වන්නේ ස්වයං පාලනයක් යටතේ ඉවසීම ප්‍රගුණ කරමින් අන් අයගේ යහපත වෙනුවෙන් කැපවීමට කටයුතු කරන ලෙසයි. එමෙන්ම සමස්ත ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවගේ ආශිර්වාදය සහ ප්‍රාර්ථනාව තුළින් රටවැසියාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් රාමසාන් කාලය නිවසටම වී ආගමික වතාවත් අනුගමනය කරමින් ගත කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. COVID-19 වසංගතය හමුවේ ඉදිරි මහමැතිවරණය පවත්වන ආකාරය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. හිරු ප්‍රවෘත්ති සමගින් විශේෂ සාකච්ඡාවකට එක්වමින් ඔහු සඳහන් කළේ තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අධිකරණ පෙත්සම් විභාගයෙන් පසු පිළිතුරු ලබා දෙන බවයි. දවසේ පුවත පාර්ලිමේන්තු විසිරුව හැරීම සහ පාර්ලිමේන්තු මැතිවරණය ජූනි මාස 20 වෙනිදා පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මේ දිනවල විභාගමෙන් පවතිනවා. පවතින තත්ත්වයේ මත ජූනි මාස 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට ප්‍රායෝගික හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම පසුගිය 20 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ එම පෙත්සම් සලකා බැලන අවස්ථාවේදී. ඒ අනුව රට තුළ ඇතිව තිබෙන තත්ත්වයේ හමුවේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය කුමන ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකිද? සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් අනුව ඡන්ද විසීම පවත්වන්නේ කොහොමද කියන එක ගැන අපි කමිටුවක් හදලා සාකච්ඡා කරමින් යනවා. ඒ අතරතුර මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් අපේ වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන අපි දිගින් දිගටම සාකච්ඡාවට පවත්වලා තියෙනවා. මොනවද අපිට වෙනස් කරන්න ඕන නව ක්‍රම. උදාහරණයක් විදිහට ඇඟිලි තින්ත ගන්නවා. අපිට පුළුවන් ද තින්ත බෝතලයකින් කොටන් බට්ටයකින් අරගෙන නියපොත්තේ ගන්න. එහෙම නැත්නම් ඉන්දියාවේ කරනා වගේ ටූත් පික් එකකින් නියපොත්තේ ගන්න. නැත්නම් ස්ප්‍රේ කරන්න. ඒ වගේ අත්දැල්ලීමකින් තොරව ක්‍රියා කරන්න පුළුවන්. ඡන්ද විමසීම පැවැත්වීම නිසා වසංගතය පැතුරුණා කියන එක වළක්ව ගන්නට ඕනේ. ඡන්ද ගණන් කරනකොට එදාම ගණන් කරනවාද? ඊට පස්සේ ගණන් කරනවාද? තව දවසක් තියනවාද? මේ සාකච්ඡා කරන යෝජනා සේරම එකතු කරලා කමිෂන් සභාවට ඒගොල්ලෝ 30 වෙනිදා හෝ 1 වෙනිදා ඒවා බාර දෙනවා කියලා අපට දැනගන්න ලැබිලා තිනවා. ඊට පස්සේ කමිෂන් සභාව සාකච්ඡා කරලා තීන්දුවක් ගන්නවා. හැබැයි අධිකරණයේ තීන්දුව ලැබෙන තෙක් අපට පුළුල් වශයෙන් මේ පිළිබඳව ගන්න තීන්දුව තීරණ ගැන කිසි දෙයක් කියන්න බෑ. මැතිවරණය නොපැවැත්වීමට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කටයුතු කරන බවට දේශපාලනඥයින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කළා.
සාමාන්‍යයෙන් දේශපාලනඥයන් විසින් කරන ප්‍රකාශ වලට අපි උත්තර දෙන්නේ නැහැ. නමුත් ඕනෑම ප්‍රකාශයකට අපිට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නේ මේ අධිකරණ ක්‍රියාදාමය අවසන් වුණාට පස්සේ. පිරිසක් කියනවා පක්ෂග්‍රාහී වෙලා කියලා මැතිවරණ කොමිෂන් සභාව. ඇත්තටම එහෙම දෙයක් වෙලාද? මැතිවරණ කොමිෂන් සභාව පක්ෂපාතී තමයි. හැබැයි ඒ ජනතාවට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. මේ අතර මහමැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල අදහස් සහ යෝජනා ලබා ගැනීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. දේශපාලන පක්ෂ එක්ක 13 වෙනිදා සාකච්ඡාවෙත් තමයි මතුවුනේ තනියව තරම් කරන පක්ෂවල සාකච්ඡාවේදී මේ ඡන්ද විසීම තියන්න නම් දේශපාලන පක්ෂවල අදහස් මොනවද කියලා. අපි කියලා තියෙන්නේ මේ මාසෙ ඉවර වෙන කලින් යවන්න කියලා. අපි ඒත් හිතනවා ජුනි මාසේ මුල් සතියවත් අපිට මේවා ලැබෙයි. දවසේ පුවත එළඹෙන මහා මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයන් අදත් විවිධ අදහස් පළ කළා. මැතිවරණ කොමිසමට තියෙන්නේ සියලු දෙනාගේම අදහස් අරන් ඉක්මනින් සාධාරණ මැතිවරණයක් මේ රටේ පවත්වන්න. ඔක්කොම හිතන කොමිෂන් සභාපති කරාම ඒ කොමිෂන් සභාව වලින් සාධාරණ ඉෂ්ට වෙයි කියලා. මේ රටේ තමයි ලෝකයේ අනිත් රටවල් එක්ක බලනකොට ඡන්ද නොතියන මැතිවරණ කොමිසමක් තියෙන්නේ. මැතිවරණ කොමිසමට අවස්ථාව ලැබුණු විගසම පළවෙනි අවස්ථාවේදීම රටේ ජනතාව ගැන කල්පනා කරලා ඡන්දේ කල් දාන්න ක්‍රියාත්මක වුණා. ඕනම කෙනෙකුට තේරෙනවා ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඉදිරි මැතිවරණයේ ඉලක්ක කරගෙන කියලා. ආණ්ඩුව රුපියල් 5000ක දීමනාවක් දේශපාලනී කරණය කරලා ඊටාම නින්දිත විදියට ක්‍රියාත්මක කරා. මැතිවරණ කොමිසමේ මේ 5000 දීම දේශපාලන ප්‍රවර්ධන ක්‍රියාවලියක් කියලා පැමිණිලි කළේ කවුද? අනුර දිසානායකලයි සමගි ජන බලවේගයයි UNP. ඌල් හරහා මැතිවරණය කල් දමා ගන්නවා. මේක තමයි අනුර දිසානායකගේ රනිල් වික්‍රමසිංහගේ සජිත් ප්‍රේමදාසගේ මේ ඒකාබද්ධ මෙහෙයුම. ඌල්ට පැවරලා තිබෙන කොන්ත්‍රාත්තුව තමයි මැතිවරණය පවත්වන්න දෙන්න එපා කියන කොන්ත්‍රාත්තුව. කොමිසම ආතතිය හදාගන්න නැතුව මේ වෙලාවේ ජනතාවට පේන්න කරන ක්‍රියාමාර්ගයේ Tamanට සාධාරණ නැහැ. Tamanගේ ලයින් එකට ගැලපෙන්නේ නැහැ වගේ නිසානේ මේ සොක්කො බොක්කො ඇට්ටෝ බැට්ටෝ ඔක්කොම දාලා ආණ්ඩුව ගහන්නේ කොමිසමට. ඉතින් ඔය වැඩේ කරගන්න නැතුව අධිකරණයට ගිහිල්ලා ඉස්සල්ලාම ගිහිල්ලා ඇහුවා නම් ඉවරයි. මොකද්ද මේකට කරගන්නේ කියලා. අපි දන්නේ නැහැ දැන් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා මොනවද දෙන්න යන නිර්ණායක කියලා. ඒකට මූණ වහගෙන ගියොත් ඩෙන්ටිය බලලා අපි අහනවා කොහොමද රාජ්‍ය නිලධාරීන් ඒ ඩෙන්ටි එකේ හැඳුනුම්පතේ ඉන්න පුද්ගලයා වඳුනගන්නේ කියලා. ඊළඟට මොකද්ද පාවිච්චි කරන පැන්සල ඒකට මොකද්ද ක්‍රමවේදය. එතකොට ඇඟිල්ල පාට කරන්නේ කොහොමද ග්ලව්ස් දාගෙනද යන්න ඕනේ අධිකරණයට ගිහිල්ලා කියලා මැතිවරණයක් තියන්න පුළුවන් කිව්වට වැඩක් නැහැ. ජනතාවගේ මලමිනී උඩින් තමයි ආණ්ඩුව මැතිවරණයක් තියන්න යන්නේ. කොරෝනා වසංගතය වැඩි වුණා නම් විපක්ෂයාරි කැමැති. වසංගතයේ මිනිස්සු මැරුණා නම් කැමැති. අද වෙලා තියෙන්නේ අපි සාර්ථක නිසා ඡන්දෙට බයයි. ඒ නිසා ඡන්දේ කල් දාන්න තමයි දාන උප්පර වැටි ඔක්කොම දාන්නේ. අපි ඒවට අහු වෙන්නේ නැහැ. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාත් අනිත් සමාජිකයා මැතිවරණ කොමසාරිස් ජෙනරල්තුමාත් ඡන්දයක් මේ රටේ තියන්න ඕන කියන මතයේ ඉන්නවා. අද සහ හෙට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ලබන අඟහරුවාදා සිට අන්තර් පළාත් මගී ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව විශේෂ බහර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ අද සහ හෙට මුළු දිවයිනටම ක්‍රියාත්මක ඇඳුරු නීතිය 26 වෙනිදා අලුයම 5ට ඉවත් කිරීමට නියමිත බවයි. ඒ අනුව අද සහ හෙට දෙදින පුරා දෙවන පුරාම ක්‍රියාත්මක වන පරිදි ඇඳුරු නීතිය ක්‍රියාත්මකයි. ඇඳුරු නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ ඇඳුරු නීතිය උල්ලංඝනය කරන සහ නිරෝධායන නීතීන්ට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය එවැගේම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දෙවන පුරාම සෝදිසි මෙහෙයුම් සිදු කරන ආකාරය අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. ඇඳුරු නීතිය පැනවුණු කාල සීමාව තුළ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මුළු දිවයිනම ආවරණය වන ලෙස ඇඳුරු නීති රාජකාරියවල නිරත වන ආකාරය අප වාර්තාකරුවන්ගේ කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසයි. මේ අතර ඇඳුරු නීතිය ක්‍රියාත්මක කාල සීමාව තුළ කෑගල්ල මීපිටිය මාර්ගබාධකයේ ආසන්නයේ අධිකිරීමක නිරත වූ බව කියන කෑගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ ඇඳුරු නීතිය පනවනු ලැබූ පසුගිය මාර්තු 20 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ පුද්ගලයන් 62677 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. පොලිස් බහරයට ගෙනුණු වාහන සංඛ්‍යාව 17612ක්. ලබන 26 වෙනිදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සිසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වන අතර ඒ අනුව අන්තර් පළාත් බස් සේවාවන් එදින සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. පෞද්ගලික බස් රථත් ළංගමේ බස් රථවලටත් සෞඛ්‍යාංශ දෙන විධිවිධාන අනුව ක්‍රමවේදයන් සකස් කර ගනිමින් බස් රථ ධාවනය කරන්න අවසර ලැබෙනවා. සීට් වලට වැඩිය බස් වල ගෙනියන්න කියලා කොහෙවත් වංකමක් නැහැ. අපි කිසිදු ගාස්තු වැඩිවීමකට ඉඩ දෙන්නෙත් නැහැ. දුම්රිය ධාවනයත් පෙර පරිදිම අපදිච්ච වූ අයට ප්‍රමුඛතාවය ලබා දෙනවා. ආසන බෙන් කිරීම අනිත් අයටත් පොදුවේ ප්‍රවාහනය කරන්න අවස්ථාව හිමි වෙනවා. මෙතර බස් රථ ධාවනය සම්බන්ධයෙන් පෞද්ගලික බස් සංගම් නියෝජිතයින් සහ ජාතික ගමනාගමන කොමිසම අතර පැවති සාකච්ඡාවකදී තීරණ කිහිපයකට එළඹ තිබෙනවා.
මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මාර්ග 5ක් ඔස්සේ කොළඹට පැමිණෙන බස් රථ කොළඹ දක්වා ධාවනය නොකිරීමට තීරණය කර ඇති බවයි. නුවර පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ නිට්ටඹුව දක්වාත් කොළඹ 5 පාරේ පැමිණෙන අන්තර් පළාත් බස් රථ මිනුවන්ගොඩ දක්වාත් ගාලු පාරේ පැමිණෙන බස් රථ පානදුර දක්වාත් ධාවනය කරනු ඇති. ඊට අමතරව අවිස්සාවේල්ල හරහා කොළඹට හයි ලෙවල් හා ලෝ ලෙවල් මාර්ගවල පැමිණෙන අන්තර් පළාත් බස් රථ අවිස්සාවේල්ලෙන් හා අනුරාධපුර පුත්තල මහා කුලියාපිටිය සිට මීගමුව මාර්ගයෙන් කොළඹට එන අන්තර් පළාත් බස් රථ මීගමුවෙන් නතර කළ යුතු බවද ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිට පැමිණෙන බස් රථ ධාවනය කළ හැකි කොට්ටාව දක්වා පමණයි. එමෙන්ම බස් රථ ධාවනය පෙරවරු 4:30ට ආරම්භ කරන අතර පසරු 6ට අවසන් වනවා. ජාතික ගමනාගමන කොමිසම් සභාවෙන් කාල සීමාවක් වෙන් කරලා තියෙනවා විනාඩි 45ක් හෝ බස් රථයක මගින් 30ක් නැග්ගාම ගමන් ආරම්භ කරන්න කියලා. අපි බස් හිමියන්ට කියන්නේ මේ ධාවනය කරලා බලමු කොයි ආකාරයකට මේ ප්‍රශ්නේ විසඳෙයිද කියන එක. කොහොම හරි මේක විසඳෙනවා නම් කොළඹ ඇරෙන්න ඕනේ. බස් රථ කොළඹට ධාවනය වුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ. මෙතන එකම ගැටලුව තියෙන්නේ අධිවේගී මාර්ගයේ කොට්ටාව දක්වා ක්‍රියාත්මක වෙනවා. එතකොට මේක අපිට තියෙන ප්‍රශ්නේ කොට්ටාව කොළඹ නෙවෙයිද? අපි කියන්නේ මේ ක්‍රම උපායන් පිළිපදලා කොළඹ සිට බස් රථ ධාවනය කරන්න ආරම්භ කළ යුතුමයි. COVID-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය වන්නේ දැවැන්ත අභියෝග මැද්දේ ආර්ථික පිපිදීමක් ඇති කළ හැකි නායකත්වයක් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සෑම පුරවැසියෙක්ම මෙම කාරණය පිළිබඳව හොඳින් කල්පනා කර රටට වඩාත්ම හිතකර තෝරා ගැනීම සිදු කළ යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් වූ අතර 2006-2009 යුද සමයේ වසරකට 6% වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4 දක්වා වර්ධනය වූ බව මෙම නිවේදනයේ සඳහන්. 2005 දී දල ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90% වූ සමස්ත ණයබර 2014 අවසන් වන විට 75% දක්වා අඩු වී තිබූ අතර නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේද 2006-2014 කාල පරිච්ඡේදය තුළ බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. 2007 ලෝක ආහාර අර්බුදයත් 2008-2009 ගෝලීය මූල්‍ය අර්බුදයත් ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මැදේ ලබාගත් සියලු ආර්ථික ජයග්‍රහණ 2015 ජනවාරියේ සිට කණපිට හැරුණු බව අදාළ නිවේදනයේ සඳහන්. 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ් ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කර සින්ඩිකේටඩ් ලෝන් කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමරිකානු ඩොලර් බිලියන 26ක විනිමය ණය ලබාගත්තද කිසිදු කල්පවතින ආදායම් ලබන වත්කමක් නිර්මාණය නොකළ බව අග්‍රාමාත්‍යවරයා පවසනවා. කිසිදු බාහිර හේතුවක් නොමැතිව යහපාලන සමයේ බිඳවැටුණු මෙරට ආර්ථිකය පාස්කු ප්‍රහාරය හේතුවෙන් දරුණු පසුබෑමකට ලක් වූ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණේ සහ මුලින්ම විනාශ වූ ආර්ථිකයක් බවත් අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. COVID-19 වසංගතය විසින් මුළු ලෝකයේම ගිලගනු ලැබූ තත්වයක ඉන් ගොඩ ඒමට එකවන්ව කටයුතු නොකළහොත් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වනු ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි. මඩගැසීම හා බොරු ප්‍රචාර මත පදනම් වූ යහපාලන දේශපාලන සංස්කෘතියට පශ්චාත් COVID-19 ලෝකයේ තුල කිසිදු තැනක් නොමැති බව වටහා ගත යුතු බවද නිවේදනයේ සඳහන්. ඉදිරියට එන අසීරු ගෝලීය තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම හා දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ රට පාලනය කරන අයගේ දෘෂ්ටිය හා හැකියාව මත බවද අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයන් 674 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 1118ක් දක්වා ඉහළ ගියා. ඒ අද දින තවත් ආසාදිතයන් 29 දෙනෙකු හමුවීමත් සමගයි. මෙරටින් COVID-19 ආසාදිතයන් 1118 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 674 දක්වා ඉහළ ගියේ අද ආසාදිතයන් 14 දෙනෙකු පූර්ණ සුවය ලැබීමත් සමගයි. අද දින හමු වූ නව ආසාදිතයන් 29 දෙනා කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කළ පුද්ගලයන් වනවා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් නාවික හමුදා සමාජිකයන් වන අතර මේ මාස 5 වනදා මෝදර ප්‍රදේශයෙන් ආසාදිතයෙකු හඳුනාගත් පසු මේ වනතෙක්ම කිසිදු බාහිර ආසාදිතයෙක් හමු නොවීම විශේෂත්වයක්. ජායල සුදුවැල්ල ප්‍රදේශයේ ආසාදිතයන් හඳුනා ගැනීමේ මෙහෙයුමක නිරත වූ නාවික හමුදා සමාජිකයන්ට COVID-19 වෛරසය වැළඳීමෙන් පසුව පළමු නාවික හමුදා සමාජිකයා හඳුනාගත් ඉකුත් අප්‍රේල් 22 වනදා සිට මේ වනතෙක් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 626ක්. ඉන් ආසාදිතයන් 293 දෙනෙකු
දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. නාවික හමුදාවේ තිබෙන ගැටලුව සම්බන්ධයෙන් වසංගත විද්‍යාඥ කණ්ඩායමේ නිර්දේශ තදින් ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේ සිදු වෙනවා. එය පැහැදිලිව අප විසින් නාවික හමුදාපති වෙත දන්වලා තියෙනවා. මේ අනුව මේ එක්තැන් වෙලා ඉඳපු සියලු අය දුරස්ථ ස්ථානවලට නිරෝධායන සඳහා යවලා තියෙනවා. මේ අතර COVID-19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා සිදු කරන PCR පරීක්ෂණ 53092ක් මේ වන විට සිදු කර ඇති අතර ඊයේ දිනේදී සිදු කළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 1998ක් බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේ. මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 276 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි පියවර ගැනුණේ. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ කරච්චි නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර සිටිනවා. අතිගරු ජනාධිපතිතුමනි, අගමැතිතුමනි, අවතැන් වූ ශ්‍රී ලාංකිකයින් 70කට ආසන්න පිරිසක් තම මව්බිම කරා යාමට අපේක්ෂාවෙන් සිටිනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල පිළිබඳව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. මෙරටට ගෙන්වා ගන්නට කියලා විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම් දී තිබෙන සංඛ්‍යාව 41000ක් පමණ වාර්තා වෙනවා. අධ්‍යාපනය සඳහා එතර ගොස් සිටින ශිෂ්‍යයන්ට තමයි ප්‍රමුඛතාවය ලබා දුන්නේ මුනි. ඊට පසු එතර සිටින රාජ්‍ය සේවකයන් තෙවනුව කෙටි කාලීන වීසා 4 මානුෂික හේතු හැකියාව අහිමි වී කාටවත් පුළුවන් කමක් නැහැ. දේශපාලන වශයෙන් හෝ පුද්ගලික ඥාති හිත මිත්‍රාදී කන් මත මේ ලේඛන වලට ඇතුල් කරන්න අවසානයේදී අතිගරු ජනාධිපතිතුමා අනුමත කරන්න ඕනේ මේ ගෙන්නන පිරිස. COVID-19 වෛරස පාලනය හමුවේ ශ්‍රී ලංකාව මේ වන විට ඉතා සාර්ථක පාලනයලා ගනිමින් සිටිනවා. මේ සාර්ථකත්වයේ පසුපස පෙළ ගැසී සිටින නම නොකිය වෙන විරුවන් බොහොමයි. මේ එවන් පිරිසක් සොයා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට ගිය ගමනක්. අපක්ෂපාතී ප්‍රවෘත්ති වාර්තාකරණයේ සලකුණ පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති වලට අද බොහොම සුවිශේෂී දවසක්. මේ සුවිශේෂී දවසේ රටකටම සුවිශේෂී පුද්ගලයන් පිරිසක් හොයාගෙන අපි ආවා කොළඹ ජාතික බෝවන රෝග විද්‍යායතනයට. අපේ රටේ සුවවිරුවන් ගැන වෙනදාට වඩා කතාබහට ලක් වෙන අවධියක් තමයි මේ අවධිය. කොරෝනා වෛරසය හමුවේ ලෝක බලවතුන් වන ඇමරිකාව පවා දන්නවත්දී අපේ රටේ කොරෝනා මර්ධනය කරන්නට අපේ රටේ සුවවිරුවන් මහත් කැපකිරීමක් කළා. මේ සුවවිරුවන් අතර ඉන්න සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් කියලා කියන්නේ බොහොම සුවිශේෂී පිරිසක්. තමන්ගේ සෞඛ්‍යය ගැන, තමන්ගේ ගෙදර උදවිය ගැන, තමන්ගේ ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අපේ රටින් කොරෝනා වෛරසය මර්ධනය කරන්නට, තුරන් කරන්නට ඔවුන් කැප වෙලා කටයුතු කරනවා. COVID-19 වෛරස මාරයා ගෝලීය වශයෙන් ලක්ෂ සංඛ්‍යාත ජීවිත බිලිගනිද්දී අපේ රටේ සුවහසක් දෙනාගේ ජීවිත ගලවන්නට තම දෙවි දෙවැනි කොට සලකමින් ඉතා අවිවේකී සේවයක නිරත වන පිරිසක් තමයි මේ. මේ වන විට ලෝකේ පුරා සෞඛ්‍ය සේවකයන් ගෙවා දමන්නේ තම වෘත්තියේ අභියෝගාත්මක කාල සීමාවක්. COVID-19 වෛරසය හමුවේ ලොවක් තැතිගනිද්දී මෙරට රෝගීන් රැකබලා ගන්නා IDH සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් ඒ වෙනුවෙන් කරන්නේ අසීමිත කැපකිරීමක්. රෝහලක් කළමනාකරණය කිරීමේදී පිට විශාල සහයක් හිමි වුණා කනිෂ්ඨ කාර්ය මණ්ඩලයෙන්. වෛද්‍යවරුන් හෙදියන් වාට්ටුව ඇතුළු සංකීර්ණයට පැමිණීමට පෙර ඒ සඳහා සියලු වාතාවරණය සූදානම් කිරීම කරන්නේ කනිෂ්ඨ සේවය මණ්ඩලය මගින්. ලොව ඇතැම් බලවත් රටවල්වල වෛද්‍යවරුන් පවා මානසික පීඩනය දරාගත නොහැකිව සියදිවි නසා ගනිද්දී ඇතැම් සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් රෝගීන් අතහැර සේවයෙන් ඉවත්ව යද්දී අපේ රටේ සුවවිරුවන් රෝගීන්ගේ බර සිය උරමත දරාගන්නේ ආදර්ශමත් ලෙසින්. ඔහුගේ නිර්භීතභාවය කොයිතරම්ද කියනවා නම් සතුරු යුද ටැංකියකට කඩා වදින සොල්දාදුවන් වගේ විශාල නිර්භීතභාවයකින් යුක්තව ඒ කටයුතු වලට උර දුන්නා. බලවත් රටවල දිනෙන් දින කොවිඩ් මරණ ගණන සහ ආසාදිතයින් ඉහළ යද්දී ඔවුන් මහමග දමා ගිය අවස්ථාද බහුලයි. ඔවුන් අපිත් එක්ක ලැබිව සහයෝගයෙන් කටයුතු කරනවා. ඉතාමත් උනන්දුවෙන් මේ සඳහා මුහුණ දෙනවා. IDH රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෙනත් රෝහලක කාර්ය මණ්ඩලය වඩා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. ජාතික බෝවන රෝග විද්‍යායතනයේ COVID-19 වසංගතයට මුහුණ දෙන්නේ පවුලක් විදිහට. පළවෙනි කොරෝනා රෝගියා කෙනෙකුට ඇත්තටම අපි රාත්‍රී සේවයට ගියේ බයක්
හිතුන්නේ නැහැ ඇත්තටම. එදා මම දවල් 11 වෙනකොට මම මෙතන ඕසි ඔෆිස් එකට ඇවිල්ලා ඒ සුළු සේවා පාලකතුමා සහ එතුමියට කිව්වා අද අනිවාර්යෙන් මම දාන්න. මම තමයි ඉස්සල්ලාම යන්නේ හවසට. තරා රාත්‍රියක රෝහලේ 8 වාට්ටුවේ විදුලිය විසන්දි වෙලා තිබුණා. ඉතින් ඒ වෙලාවේ මම මේ කාර්මිකයා විදිහට ඒ වෙලාවේ හිටපු ෆෑන් එක ටෙක්නිකල් ප්‍රශ්නයක් තිබුණේ. මට සිද්ධ වුණා සම්පූර්ණම වාට්ටුවේ ෆෑන් 8ක්ම ක්‍රියාකාරී තත්ත්වයෙන් තියෙද්දි මේ දෝෂය හොයන්න. ඒත් මම බය හිතුන්නේ නැහැ. මේ වන තෙක්ම අපේ කිසිම වැඩ කරන එක්කෙනෙකුට මේ රෝගය බෝන ඕන ආකාරයට අපි වැඩ කරගෙන යනවා. කිසිම කෙනෙක් අද වෙනතුරු මේ රෝගයට ගියේ නැහැ. මට බබාලා දෙන්නෙක් ඉන්නවා. තාම මාස 3ක් වෙනවා ගෙදර ගියේ නැහැ. නමුත් කොවිඩ් මාරයා සමග උරෙනුර ගැටෙමින් මෙරට සෞඛ්‍ය කාර්ය සහායක නිලධාරීන් ඉටු කරන්නේ අනුපමේය සේවයක් බව කාටත් නොරහසක්. COVID-19 වෛරසයත් සමග කුඩා දරුවන් අතර පැතිරෙන කවසාකි නම් උණ රෝගයක් පිළිබඳ ලෝපුරා රටවලින් මේ දිනවල අසන්නට ලැබෙනවා. කෙසේ වෙතත් කවසාකි උණ රෝගීන් මීට පෙරද ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති බවයි රිච්වේ ආර්යා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කරන්නේ. ඒ අනුව මෙරට කවසාකි උණ රෝගය ගැන අප වැඩිදුරටත් සොයා බැලුවා. COVID-19 වෛරසයට පසු ලෝකයේ රටවල් රැසක තවත් වෛරසයක් පැතිරෙන බවට වෙදස් වාර්තා පළවීමත් සමග ඒ පිළිබඳ ලෝකයේම අවධානය යොමු වුණා. අදාළ වෛරසයෙන් වැඩිම බලපෑම එළවන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ට බවයි පැවසෙන්නේ. එම වෛරසය හඳුන්වා ඇත්තේ කවසාකි නමින්. මේ පිළිබඳ අදහස් පළ කළ මෙරට විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කළේ මෙය දැඩි අවදානම් රෝගයක් නොවන බවයි. මේක වැඩිපුරම වාර්තා වෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. රෝගයේ ලක්ෂණයක් විදියට සාමාන්‍යයෙන් උණ දවස් 5කට වැඩිය පවතිනවා. උණ පැරසිටමෝල් වලට අඩු වෙන්නේ නැහැ. ඇස් රතු වීම, තොල් රතු වීම, දිව ස්ට්‍රෝබෙරි එකක් වගේ රතු වෙනවා. බෙල්ලේ වසා ගැටි වල ලොකු වීමක් අපි දකිනවා. ඊට අමතරව අත්ලේ පත්ලේ සහ ඇඟේ රතු ලප ඇතිවීමක් වෙනවා. ඊටත් වැඩිපුරම භයානකම දේ තමයි මේ රෝගය හෘදය වස්තුවට සහ හෘදය වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි වලට බලපානවා. ඉක්මනටම රෝගය අඳුරගෙන ප්‍රතිකාර කරේ නැත්නම් දීර්ඝ කාලීනව රෝගයක් විදියට හෘද රෝගය පවතීමක් තියෙනවා. මේ රෝගය සම්බන්ධයෙන් දෙමව්පියෝ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාම වටිනවා. COVID-19 වසංගතයට පසු ලෝකයේ අවධානය යොමු වී ඇති මෙම රෝගය මීට පෙර ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේද? කවසාකි ඇදිච්ච රෝගීන් අපිට දිනපතාම මේ සායනවට පැමිණෙනවා. ඒ වගේම රෝග ප්‍රතිකාර ලබා ගන්නත් වෙනවා. හරියාකාර රෝගීන් හඳුනාගත්තොත් මාරාන්තික නැහැ. යම්කිසි කෙනෙක් නොසලකීමකම නිසා තමන්ගේ මේ රෝග ලක්ෂණ තියෙන අය ගැන අවධානය යොමු නොකර රෝගීන් හඳුනා නොගෙන හිටියොත් යම්කිසි ආකාරයක හෘද වස්තුව හා ආශ්‍රිතව යම් සම්පූර්ණතා ඇති වෙලා මාරාන්තික වෙන්නත් බැරි නෑ. අපි අවධානයෙන් ඉන්නවා මේ දවස්වල පවතිනා වූ කොරෝනා වෛරසය හේතු වෙනු රෝගීන් වාර්තා වෙනවද කියලා. නමුත් මේ වෙනතෙක් අපිට එහෙම වාර්තා වෙලා නැහැ. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂ 54ක් වූවා. මෙවන විට සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,43,000කට අධිකයි. COVID-19 ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් තවමත් ඇමරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 16,66,828ක්. කෙසේ වෙතත් ඇමරිකාවේ දැඩි බලපෑමක් එල්ල වූ නිව්යෝක් ප්‍රාන්තයෙන් පසුගිය මාර්තු මාසයෙන් පසු 100ට අඩු දෛනික මරණ සංඛ්‍යාවක් පළමු වරට ඊයේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව 84ක්. ඇමරිකාවේ බොහෝ ප්‍රාන්තවල සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ජනතාව විනෝද වීම සඳහා වෙරළ තීර වෙත පැමිණ සිටින ආකාරය විදේශ මාධ්‍ය වාර්තා කළා. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද COVID-19 ව්‍යාප්තියෙන් පසු පළමු වරට ගොල්ෆ් ක්‍රීඩා කිරීම සඳහා සහභාගී වී සිටින අයුරුයි මේ. දකුණු ආසියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 1,31,423ක්. මේ අතර සංචරණ සීමා පනවා ඇති ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ බලා ධාවනය වූ ශ්‍රමිකයන් රැගත් දුම්රියකදී මෙලොව එළිය දුටු බිලිඳෙකුට ලොක්ඩවුන් යාදාවු ලෙස නම් තැබීමට මව්පියන් තීරණය කර ඇතැයි NDTV ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා. දෙමසකට පසුව ශාන්ත පීටර්ස්බර්ග් චතුරාශ්‍රයට අද පළමු වරට බැතිමතුන් රැස්ව සිටි අතර ශුද්ධ වූ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළේ මෙලෙසින්. COVID-19 වෛරසය චීනයේ වූහාන්හි ජෛව රසායනාගාරයකින් සමාජයට නිරාවරණය වූ බවට අවස්ථාවන් රැසකදී ඇමරිකාව නැගූ චෝදනාවන්ට එම රසායනාගාරයේ අධ්‍යක්ෂකවරිය පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ COVID-19 වෛරසය සිය රසායනාගාරයේ සංරක්ෂිත කොරෝනා වෛරස සමග කිසිදු අයුරකින් සමාන නොවන බවයි. අදාළ චෝදනා සියල්ල ගොතන ලද කතන්දර බවයි අධ්‍යක්ෂකවරිය කියා සිටියේ. අද හාටෝක් විශේෂාංගය තුළින් ඍජුම ප්‍රශ්න කෙරෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගෙන්.
ඔබ දේශපාලනය පටන් ගත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. ඔව්. ඊට පස්සේ ඔබ නිදහස් පක්ෂයට පැන්නා. නිදහස් පක්ෂයට සම්බන්ධ වුණේ යුද්ධයත් එක්ක මගේ තිබුණු ජාත්‍යන්තර සම්බන්ධකම් ඒ වගේම මානසික ශේෂ්ඨ තිබුණු දැනුම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ලබා දෙන්න. අද මොකද වෙලා තියෙන්නේ? අද ඉතින් මම ජනතාව ඉන්න තැන ගිහිල්ලා හිටගත්තා. ඔබ වගේ උගත් දේශපාලඥයෙක් මෙහෙම පක්ෂ මාරු කරන එක හොඳද? මම විතරක් නෙවෙයි. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඳලා අනිත් අය වගේම පොට්ටුවට සම්බන්ධ වුණා. ජාතික ලැයිස්තුවෙන් ඔබට മന്ത്രി ධූරයකුත් දීලා රටේ ඉහළම ඇමතිකමකුත් දුන්නු සිරිසේන මහත්මයාට ඔබ හොකා පෙන්නුවද? නෑ ඒකට මම ගරු කරන්නේ. සමාජිකත්වයේ ගත්තේ පාර්ලිමේන්තුව විසිරු හැරියට පස්සේ. ඕක නෙමෙයිනේ ඇත්ත. මොකද ඇත්ත? මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක 2015 ඉඳලා පෙරදුනා. ඉස්සෙදිත් ඔබ පෙරදෙයි කියලා බයට නේද ඔබ ওই තීරණය ගත්තේ? නෑ මේකයි මම යථාර්ථවාදී. සාර්ථක දේශපාලනයක් කරනවා නම් හරි තැන ඉන්න ඕනේ. නිදහස් පක්ෂේ තවදුරටත් ඉඳලා ඡන්දේ ඉල්ලුවා නම් මේ සැරෙත් අත්වෙන්නේ පරාජයක් නේද? මං හිතනවා. ඇයි ඔබ අත්සන් කරන නාම යෝජනා ගන්නවා කියන එක නිදහස් පක්ෂයට දැනුම් දුන්නේ නැත්තේ? එහෙම දැනුම් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුවට අරගෙන ජාතික ලයිස්තුවෙන් ඒ වගේ දැනුම් දීමක් කළා නම් නේද හොඳ? නෑ මං හිතන්නේ ඒක අවශ්‍යයි කියලා. දයාසිරි ජයසේකර නිමල් සිරිපාල සිල්වා දැන් ඔවුන් නම් පොහොට්ටුවේ සමාජිකත්වයේ ගත්තේ නෑ. ඔවුන් නිදහස් පක්ෂ ඉන්න ගමන්ම පුතුමල්ලගේ නාම යෝජනා ලයිස්තුවට අත්සන් කළා. ඇයි ඉතින් ඔබට එහෙම කරන්න බැරි වුණේ? පෞද්ගලික පළාත් පාලන මැතිවරණයේදී ලබාගත් ජයග්‍රහණය දිහා බැලුවම අපි මෝඩය වෙන්න ඕනේ. අපිට අවස්ථාව තියෙනවා නම් ඒ වගේ ශක්තිමත් හොඳ පක්ෂයක් එක්ක සම්බන්ධ වෙලා දේශපාලනය කරන්න වෙනින් තැනක ඉන්න. ඒ කියන්නේ ඔබ අදහස් කරන්නේ ඔය ඒගොල්ලෝ මෝඩයෝ කියලා මේ අනිත් පැත්තේ ඉඳලා ඡන්ද ඉල්ලන්නේ. නෑ ඒගොල්ලෝගේ මම නම් මෝඩයෙක් වෙන්න කැමති නැහැ. මේ සැරේත් පරාජය වුණොත් ජාතික ලයිස්තුවෙන් යන්නද හිතන් ඉන්නේ. පැවිදුනොත් ඉතින් මම ඉල්ලන්නේ නැහැ ගිහිල්ලා ජාතික ලයිස්තුවෙන් නැවත වරක් මාව පත් කරන්න කියලා. මගේ අවුරුදු 32 දේශපාලනය එතනින් ඉවරයි. පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේදී කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේත් මරාගෙන මැරෙන ප්‍රහාරයක් සැලසුම් කර තිබුණත් එය ව්‍යර්ථ වූ බවට පුවතක් පැතිර ගියා. එදින ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බේ පුපුරවා ගැනීමට උත්සාහ කළ පුද්ගලයා ප්‍රහාරයට පෙර දිනෙත් හෝටලයට පැමිණ පිටව ගොස් ඇති බවට එම ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේදී හෙළි වුණා. අදාළ පුද්ගලයා හෝටලය තුල සැක කටයුතු ලෙස හැසිරෙන ආකාරයද ආරක්ෂිත කැමරා දර්ශනවලින් පැහැදිලි වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ ටාජ් සමුද්‍රා හෝටලයේ කලාප ආරක්ෂක කළමනාකරු IS සුජීව ප්‍රනාන්දු මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී කොමිසම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුජීව ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෝටලයට පැමිණෙන සියලු අමුත්තන්ගේ තොරතුරු ලබා ගන්නා බවයි. ආරක්ෂක හේතුන් මත වසර කිහිපයක සිට සිදු කරගෙන යන ආකාරයට අප්‍රේල් 20 වැනිදාත් හෝටලයේ රැඳී සිටි පිරිසගේ නාම ලේඛනය රාත්‍රී 12න් පසුව සකස් කර රාජ්‍ය බුද්ධි අංශයට සහ ජනාධිපති ආරක්ෂක අංශයට යොමු කළ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. එවිට කොමිසම ප්‍රශ්න කළේ ජමීල් මොහොමඩ් නැමැති පුද්ගලයෙක් 823533 241 වී යන හැඳුනුම්පත් අංකය යටතේ සටහන් වී තිබුණේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ අදාළ ලේඛනයේ එම පුද්ගලයාගේ නම පමණක් සඳහන් කරලා තිබුණා කියලයි. ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කර නොතිබූ නමුත් හැඳුනුම්පතේ ඡායා පිටපතක් ලබාගෙන තිබූ බවත් ඔහු කොමිසම හමුවේ පිළිතුරු දෙමින් සඳහන් කළා. අදාළ පුද්ගලයා අප්‍රේල් 20 වැනිදා සවස 4:53ට පමණ ඇදගෙන යා හැකි ආකාරයේ ගමන් මල්ලක් සමග හෝටලය තුළට පැමිණෙන ආකාරය ආරක්ෂක කැමරාවල සටහන්ව තිබෙන බව සාක්ෂිකරු සඳහන් කළා. ඔහු ලබාගෙන තිබුණේ හෝටලයේ අංක 365 දරන කාමරයයි. පැයකට පමණ පසු ජමීල් මොහොමඩ් නැමැති පුද්ගලයා යලි හෝටලයෙන් පිටව යන ආකාරය ආරක්ෂක කැමරාවල දක්නට ලැබෙන බව සාක්ෂිකරු සඳහන් කළා. එහිදී ඔහු සතුව රැගෙන ආ ගමන් මල්ල දක්නට ලැබී නැහැ. ඔහු පිටව යන්නේද වෙනත් වාහනයකින්. එදින රාත්‍රියේ ඔහු ආපසු හෝටලයට පැමිණ නැති අතර ඔහු යලිත් හෝටලයට පැමිණියේ පසුදින එනම් ප්‍රහාරය සිදු වූ අප්‍රේල් මාස 21 වෙනිදා පෙරවරුවේ බව සාක්ෂිකරු සඳහන් කළා. එදිනද ඔහු ඇදගෙන යන ආකාරයේ බෑගයක් රැගෙන එනවා. පෙරදිනේ ලබාගත් කාමරයට ඇතුළු වන ජමීල් මොහොමඩ් ටික වේලාවකට පසු විශාල ගමන් මල්ලක් සහ තවත් පිටේ එල්ලාගත් ගමන් මල්ලක් සමග කාමරෙන් පිටතට පැමිණ පෝර්ට්ස් ඔෆ් කෝල් ආපනශාලාව දෙසට ගමන් කරන අවස්ථාවේදී එහි සිටි නිලධාරියෙක් විශාල ගමන් මල්ල ගෙන යාමට ඔහුට ඉඩ ලබා දෙන්නේ නැහැ. පසුව ආපනශාලාවට ඇතුළු වන එම පුද්ගලයා ඒ තුල කිහිප වරක් ගමන් කර යම් ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ ගන්නා ආකාරය දක්නට ලැබෙන බව ආරක්ෂක කළමනාකරු කොමිසම හමුවේ සඳහන් කළා.
අනතුරුව ආපන ශාලාවෙන් පිටතට පැමිණෙන ජමිල් මොහොමඩ් නැවත වරක් කාමරය තුළට ගමන් කරන්නේ විශාල ගමන් මල්ල ආපන ශාලා පිවිසුම අසල තිබෙන්නට හරිමින්. පසුව කාමරය තුළ තිබූ තවත් ගමන් මල්ලක් රැගෙන පිටතට පැමිණෙන ඔහු යළිත් ආපන ශාලාවට ඇතුළු වන අතර එහිදීද විශාල ගමන් මල්ල පිවිසුම අසල සිටි නිලධාරියා විසින් රඳවාගත් බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා. හෝටලේ ආරක්ෂක කළමනාකාරවරයා සඳහන් කළේ යළිත් ආපන ශාලාව තුළට ඇතුළු වන ජමිල් මොහොමඩ් නැවත වරක් යම් ක්‍රියාවක් සිදු කිරීමට උත්සාහ කරන අතර ආරක්ෂක කැමරාවක් අසල මේසයක් ළඟ වාඩි වී කරේ දමා සිටි බෑගය නිරීක්ෂණය කරන ආකාරය දක්නට ලැබුණු බවයි. පසුව ඔහු කරේ දමා සිටි බෑගයක් සහ ඇදගෙන යා හැකි බෑග් දෙකක් රැගෙන හෝටලයෙන් පිටත ගාලුපාර දෙසට පැමිණ ත්‍රිරෝද රථයක නැග ගමන් කරන ආකාරයද ආරක්ෂක කැමරාවක සටහන්ව තිබූ බව ආරක්ෂක කළමනාකරු සඳහන් කළා. මේ අතර කොමිසම සාක්ෂිකරුවෙන් ප්‍රශ්න කළේ ජමීල් මොහොමඩ් මේ ආරක්ෂක කැමරා මගහැරීමට උත්සාහගත් බව ඔබට හැඟුණේද යන්නයි. එවිට සාක්ෂිකරු සඳහන් කළේ එවන්නක් සිදු කළ හැක්කේ ආරක්ෂක කැමරා පිළිබඳ දැනුවත් භාවයකින් සහ පෙර පුහුණු වීමක් සහිත පුද්ගලයෙකුට පමණක් බවයි. කොමිසම ප්‍රශ්න කළේ මෙම පුද්ගලයා මීට පෙර තම හෝටලයට පැමිණ ඇද්ද යන්නයි. 2019 අප්‍රේල් 17 වැනිදා වෙනත් අයෙකු පැමිණ මෙම පුද්ගලයා ලැබුම්ගෙන සිටි කාමර පිළිබඳ විමසූ බවට සාක්ෂිකරු පිළිතුරු ලබා දුන්නා. ඉන්පසු කොමිසම විමසුවේ ප්‍රහාරයක් පිළිබඳ ඉන්දිය බුද්ධ්‍යංශ මගින් දැනුවත් කර තිබූ කාරණය ඔබ දැනුවත්ව සිටියේද යන්නයි. සාක්ෂිකරු නැත ලෙස පිළිතුරු දුන්නා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙර සඳහන් කර තිබූ පරිදි 21 වැනිදා ප්‍රභූ පන්තියේ පිරිසක් හෝටලේ රැඳී සිටියේදයි කොමිසම ප්‍රශ්න කළා. එහිදීද සාක්ෂිකරුගේ පිළිතුර වූයේ නැත යන්නයි. වීතක සංගවාගෙන සිටින සහ වැඩිමිලට සහල් අලෙවි කරන පුද්ගලයන් සොයා අකණ්ඩව වැටලීම් සිදු කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ පාලන මිල ඉවත් කිරීමට නියමිත බැවින් සහල් වැඩිමිලට අලෙවි කරන ලෙසට සහල් මෝල් හිමියන් සහ අතරමැදියන් සහල් වෙළෙන්දන් අතර අසත්‍ය ප්‍රචාරයක් පතුරවමින් සිටින බවයි. රජය විසින් නාඩු සහ සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 90ක්, කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 85ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 125ක් ලෙස උපරිම සිල්ලර මිලක් නියම කරනු ලැබුවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සහල් ලෙගයක් පවතින බවට වෙළඳුන්ගෙන් සහ පාරිභෝගිකයන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුව ඒ පිළිබඳව සොයා බැලීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ඊයේ දිනේ ප්‍රධාන පෙළේ සහල් මෝල් කීපයක්ද නිරීක්ෂණය කළා. ඒ අතරතුර සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ සහ නාමල් කරුණාරත්න යන මහත්වරුන්ට කළ අභියෝගයකට ඔවුන් අද ප්‍රතිචාර දැක්වුවා. මම දැන් මීඩියාකට කියන්නම්කො නාමල් කරුණාරත්න තප්පුලනවා. රොෂාන් රණසිංහ උඩ පුරලනවා. ඒ දෙන්නට මගෙත් එක්ක විවාදයකට හිරු ඔක්කොම ලෑස්ති කරන්න ඩඩ්ලි සිරිසේන එනවා. අභියෝගයක් ලැබෙන ඔබතුමාලා ඉන්නදී මාධ්‍යවලින් විවාදයකට වෙනින්න නාමල් කරුණාරත්න සහ තුමලා එක්ක මොනවද මම විවාද කරන්නේ? මම විවාද කරන්න යන්න ඕන රටේ වැදගත්කමක් මනු අර තියෙන්න එපයි අර සදාචාරයක් මනුස්ස ගුණ. ඉතින් අර තිරිසනුන්ටත් හපන් මිනිස්සු එක්ක මං හිතන්නේ නෑ අර නපුරු දුදනන්ගේ සියෝ ළඟයිම විෂය. ඒ වගේ තමයි. එදා එයාගේ සහෝදරයා කරපු පාලනයේ තුල දාපු බලපුළු ආකාරකම් දාන්න මේකේ බෑ. අපි ඉන්නේ ගොවි ජනතාවගේ පැත්ත. අපිට ගොවියෝ රකින්න එකයි පාරිභෝගිකයෝ රකින්න එකයි තියෙන්නේ. ව්‍යාපාරයයි මාෆියාවයි සංසන්දනය කරන්න එපයි කියලා ඔන්න ඔයාට අපි විශේෂයෙන් මේ වෙලාවේදී සිහිපත් කරනවා. ඩඩ්ලි සිරිසේන මහත්තයා අපට අභියෝගයක් කරනවා එතුමත් එක්ක සම්බාධයකට ඉන්න කියලා. අතන මෙතුමා මේ හාල් ව්‍යාපාරයේ ඉන්න එක ව්‍යාපාරිකෙක් විතරයි. අපි හැප්පෙන්නේ හැම වෙලාවෙම ආණ්ඩුව. කෘෂිකර්මමති වෙන්න පුළුවන්, වෙනදමති වෙන්න පුළුවන්, වෙන ඕනම ආණ්ඩුව නියෝජනය කරමින් බලධාරිය එනවා නම් අපි සූදානම් ඒ අයත් එක්ක කතා කරන්න, අපි ඔප්පු කරන්න සූදානම්. හාල් මාෆියාවක් තියෙනවා. පහුගිය මාර්තු 18 වෙනිදා ලංකාවේ හාල් වී හිගයක් නැහැ. 2021 අප්‍රේල් පහු වෙනකම් ඛණ්ඩ හාල් වී තියෙනවා කියලා ඩඩ්ලි සිරිසේන මහත්තයා මාධ්‍යයට ප්‍රකාශයක් කරනවා. ගිය අප්‍රේල් 15 වෙනිදා එතුමා නැවත ප්‍රකාශයක් කරනවා රජය නියම කරන ඕනම මිලකට සහල් ලබා දෙන්න මම සූදානම්. වචන දෙකේ මිනිහෙක් නෙමෙයි මම කියලා ඔහුගේ Facebook ගිණුමෙත් ඒක සටහන් කරලා තිබෙනවා. ඊයේ ඔහුගේ ප්‍රකාශත් එක්ක පැහැදිලි වෙනවා වචන දෙකේ මිනිස්සුද වචන 4-5 මිනිස්සුද කියන කාරණේ. මාමෝල් ලිමියෝ ළඟත් ඒ කියන ප්‍රමාණය වී නැත්නම් ආණ්ඩුවත් කියනවා නම් ඊයේ මහකන්නේ විතරක් වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක අස්වැන්නක් ගත්තා කියලා. වී හිගයක් නැහැ කියලා ආණ්ඩුවක් පිළිගන්නවා නම් එහෙමනම් මේ වී කොහෙද තියෙන්නේ මොන ලෝකෙද තියෙන්නේ මේ පිළිබඳව ඇත්තටම විමර්ශනයක් කරන එක ආණ්ඩුවේ වගකීමක්. දැන් රටවටා හිරෝ. රටවටා හිරෝ.
බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති ආවරණ කටයුත්තක් අතරතුරදී කිසියම් පිරිසක් හිරු මාධ්‍යවේදී බිමල් ශාමෙන් මහතාට බාධා කර ඔහුගේ මෝටර් රථයට අලාපහානි සිදු කර තිබෙනවා. COVID-19 රෝගී අවදානම හේතුවෙන් නාවික හමුදාවේ සේවයේ නිරත වන ස්වාමි පුරුෂයා නිරෝධායනයේ යෙදෙන අතරතුර ඔහුගේ බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී තුන්නියුන් දරු උපතක් සිදු කර තිබෙනවා. තම වැටුපෙන් මුදල් අය නොකර ගන්නා ලෙසට ලිඛිතව දැනුම් දී තිබෙදී විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගේ වැටුපෙන් මුදල් අය කර ගැනීමට විරුද්ධව ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන්ට විරුද්ධව ලබන සතියේ නඩු පවරන බව ලංකා ගුරු සංගමේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. COVID-19 හමුවේ නිසිමිලක් නොමැතිවීම හේතුවෙන් බණ්ඩාරවෙල බල්ලකොටුව අමගමුව ගම්මානයේ ජනතාවට සිය අස්වැන්න අත්හැරීමට සිදුව තිබෙනවා. කළුගඟේ කළුතර පාලම අසල අවහිර වී තිබූ සුන්මුන් කොටස් කළුතර නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කළේ මෙලෙසින්. රටවටා හිරු මෙසෝදානම සමුගෙන යන්නට පැත්තම ගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපි යලි හමු වන්නේ අද රාත්‍රියේ 9:55ට. ආයිබෝවන්.